සුබ දවසක්. We are going to look at a little deeper into the work of a thief. මගේ පසුගිය ක්ලිප් එකෙත් මම කරේ මේ සොරා එන්නේ සොරගම් කරන්නට. එයාගේ චෞරක්‍රියා ගැන. So I am going to divide my talk into 5 sections in which a thief acts. ඉතින් ජන ජීවිතයේ කොටස් 5ක් දිහා අපි බලන්න යනවා මේ හොරා ක්‍රියා කරන. ඒ කියන්නේ the premise of this is life is a gift. මේකේ පදනම නම් ජීවිතය දීමනාවක්. ජීවිතය වහල්කමක් නෙමෙයි. Life is not slavery under Pharaoh. Life is a gift from God. ඉතින් මේකේ පදනම ජීවිතය පාරාවෝ යටතේ වැඩ කරන වැඩක් නෙවෙයි. ගෝඩ්ගේ දීමනාවක් හැටියට තමයි ජීවිතය දීලා තිබෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම බලන්න යනවා සම්බන්ධතා වලදී හොරා ක්‍රියා කරලා තින්නේ කොහොමද කියලා. So I am taking up the position a well designed thievery, highway robbery is on. මම මේ කියන සංකල්පය නම් බොහොම සැලසුම් කළ චෞරක්‍රියා මනුෂ්‍යයන්ට දෙයන් වහන්සේ God දුන්නා වූ අත්හැරිය නොහැකි අයිතිවාසිකම් හොරකම් කරගෙන යනවා. So the inalienable rights from God the wise designer, Father, that we have received are being robbed. ඉතින් අපි පිළිගන්නේ නැතිකොට අපේ ජීවිතය ලැබුණේ ඉහලින් කියලා දීමනාවක් ලෙස කියලා. එතකොට අපෙන් හොරකම් කරගන්න දේවල් ගැන අපිට අදහසක් නැති වෙනවා. So if we live with struggle for existence and fittest surviving and the weak perishing, then somewhere down the line we also become part of the weak who perish. අපි එකඟ වුණොත් උචිතෝන්නතියට. දැන් ඒකේ අනිත් මම නිතර කියනවා සැමට උන්නතිය. එහෙම තමයි ගෝඩ්ගේ ක්‍රමය. උචිතයාගේ උන්නතියට අපි එකඟ වුණොත් යම් කිසි කාලකදී මේ සමීකරණය අපි අනුචිත වෙලා වෙන අය උචිත වෙන කාලයක් එනවා. දැන් මම so I have explained this to you in 1960 60% of the world's income was in the hands of 40% of the world's people, so it's a reasonably equal distribution. 1960 දී ලෝකයේ සම්පත් වලින් 60%ක් භුක්ති විඳ 40%ක් සෙනග ජනතාව. දැන් 2010 වෙනකොට ලෝකයේ සම්පත් වලින් 99%ක් භුක්ති විඳින්නේ 101ක් ලෝක ජනගහනයෙන්. ඉතින් ඒක ඊටාම නරක අසාධාරණ අයිතිසහගත තත්වයක් වෙලා. By 2010, 99% of gross domestic produce was consumed by 1% of the world's most powerful, most privileged. So what has happened is මේක උනේ කොහොමද? What God the wise designer, creator father, had given for all men to share equally, some others have robbed through diverse means. ඉතින් මේ ලෝකේ සැලසුම් කර ආදරණීය පියෙක් දරුවන්ට දෙන්නක් මෙන් බෙදා ගැනීමට දුන්නු සම්පත් එක්තරා සුළුතරයක් නොඑක් මාර්ග වලින් ඒගොල්ලෝ වැඩිය භුක්ති විඳින්න පටන් අරන්. So every nation has their resources for equal distribution. In the nation there is inequality. දේශයක් තුලත් මේ අසමානාත්මතාවය රජ කරනවා. ඊළඟට දේශයන් අතර අර්ගලය පටන් ගත්තම ඒ ගෝලීය සැලසුම් කරන අය හැම දේශයකම සම්පත් තමුන්ගේ ලාභයට පෙරලා ගන්නවා. So what God has given every nation for the enjoyment of its citizens, the people, the global oligarchs have planned very successfully to get more profit for themselves than for the people of a given nation. ඉතින් ඒ ගෝලීයවාදීන් බොහොම සූක්ෂම සැලසුම් තුලින්
ඒගොල්ලෝ රටකට දුන්නු ධන සම්පත් ඔවුන්ගේ අධිකාරීත්වයට අයිතියට සහ ප්‍රතිලාභයට හරවාගෙන තිබෙනවා. ඒ සඳහා ඔවුන් ඒ දේශවල විද්වතුන් පරිපාලකයන් රාජ්‍ය තාන්ත්‍රික අය රෙක්රූට් කරගන්න ඒගොල්ලෝ දන්නවා. So what happens is the global oligarchy will begin to recruit from every nation scientists, governmental people, administrators to fulfill their plan. So here is my concept. If you become part of the survival of the fittest system, if you subscribe to that philosophy, one day you will be at the receiving end. Oppressor will become the oppressed. Victimizer will become the victim. ඔබ උචිතෝන්නතිය කියන්නා වූ දර්ශනයට එකඟ වුණොත් යම් දවසක පීඩකයා පීඩිතයා වෙලා වරක් බලේ හිටිය කෙනා අවසානයේ වික්ටිම් කෙනෙක් අර බලය විසින් පීඩා කරනු ලබන කෙනෙක් වෙනවා. මක් නිසාද? ඔබ එකඟ වුණු නිසා might is right. බලයෙන් තමයි ලෝකෙ කරගෙන යන්නේ. පරිණාමවාදය කියන්නේ ඒකයි. බලය තියෙන එක්කෙනා වරය තියෙන එක්කෙනා struggle for existence එකේදී ජීවිත අරගලයේදී දක්ෂයා ජය ගන්නවා. Godගේ ක්‍රමය එක නෙමෙයි. Godගේ ක්‍රමය නම් God's method is that all must have a share in what he gave us. Godගේ ක්‍රමය නම් හැමෝම බෙදාගෙන සහජීවනයෙන් ජීවත් වෙන complementary lifestyle එකක්, competition lifestyle එකක් නෙමෙයි. තරඟවාදී ජීවිතයක් නෙමෙයි, සහජීවී ජීවිතයක්. What God gave was complementation and not competition. Now, දැන් මේක සම්බන්ධතාවලට බලපාලා තියෙන හැටි අපි බලමු කොහොමද හොරා ක්‍රියා කරලා තියෙන්නේ. Now let's see. I take relationships first because I believe relationships are the most important resource in the world. ඉතින් මම මොකද මේ සබඳතා පටවලින් පටන් ගන්නෙ? මම විශ්වාස කරනවා සබඳතා තමයි ලෝකෙට God දීලා තිබෙන ලොකුම සම්පත්. තේවතු, corals, රත්තරන්, platinum, දියමන්ති, තෙල් ආකර ඔහොම ගොඩක් දේවල් God දීලා තියෙනවා ලෝකෙට. නමුත් වැඩියෙන්ම වටින්නෙම සබඳතා. So in what world is endowed with, which I believe is a wise designer's endowment, a benefactorial endowment, මම හිතන හැටියට සුභසිද්ධ දායක එක්කෙනෙක් තමයි මේවා දීලා තියෙන්නේ. However, I believe the most valuable endowment are relationships rather than things. People are the endowment. ඉතින් එක එක දේවල් වලට වඩා දෙවියන් මේ God දීලා තියෙන සම්පත් වටිනාම සම්පත නම් පවුල හරහා දිස්වෙන ක්‍රියාත්මක වෙන සම්පත් තමයි. ඒ කියන්නේ පවුලේ පුද්ගලයෝ තමයි ලොකුම සම්පත්. ජන ජීවිතයට අදාළ පුද්ගලයෝ. People are the best and the most valuable endowment. Now eugenics is working along with vaccines, diminishing immunity, eliminating the unfit. Recently, New Zealand rejoiced in euthanasia. මේ ළඟදී අර ඉන්න බැරි අය මරනවානේ euthanasia කියන්නේ. මේ ඉන්න බෑ කියලා හිතන අයව මරනවා. මරන්න උදව් වෙනවා. මේක සම්පූර්ණයෙන්ම මිනිස්සුගේ අදහසක්. ඒ කියන්නේ අර ඕනේ නැති ළමයි මරනවානේ ගබ්සාවෙන්. දැන් නාකි වෙච්චාට ඉන්න බෑ කියලා හිතුනම ලෙඩ වෙච්චාට ඉන්න බෑ කියලා හිතුනම ඒගොල්ලන්වත් මරනවා. නිව්සීලන්ඩ් එක දැන් ඊයේ පෙරේද ඒ නීතිය පනවලා උඩ පැන කෑ ගහලා ප්‍රීති වුණා. So euthanasia is the other end of abortion. Unwanted child is murdered, unwanted person is murdered. Then will come infanticide. ඊළඟට ඉපදුනාට පස්සෙත් ළමයා හොඳ නැත්නම් හොඳ මදි නම් ඩවුන් සින්ඩ්‍රෝම් නම් එහෙමත් මරන්න පටන් ගන්නවා. ඊළඟට ක්‍රමයක් ඇති කරනවා ඉයුජෙනික්ස් කියන්නේ ජෙනෝම් එක ජෙනටික් සිලෙක්ෂන් තුලින් නරක ජානතීනාව මරන්න පටන් ගන්නවා. Eugenics was
introduced by Darwin's cousin, and Hitler tried it also. Hitler මේක කරන්න පටන් ගත්තා උතුම්ම ජාතිය පමණක් ඉතුරු වෙන්න. ඉතින් එහෙම තමයි මේ උචිතයා තෝරන්න පටන් ගත්තම ප්‍රශ්නයක් එනවනේ කවුද මේක තෝරන්නේ කියලා. So when you begin to select the most fit, someone has to sit and say you are unfit. So this happened in the French Revolution. Robespierre and Dante did it together. Dante was more philosophical. And one day, Dante was put to the guillotine by Robespierre. And Dante, while putting the neck into the guillotine, told Robespierre, one day you will also be here, and that happened. ඉතින් ඩාන්ටේ සහ රොබ්ස්පියර් තමයි ප්‍රංශ විප්ලවය දියත් කරේ. ඩාන්ටේ ටිකක් දාර්ශනිකයි රොබ්ස්පියර්ට වඩා. රොබ්ස්පියර් ඉතින් බොහොම මසල් බලයෙන් තමයි විප්ලවය කරේ. ඉතින් රොබ්ස්පියර් ටිකක් නැගගෙන එනකොට ඩාන්ටේව දැම්මා ගිලටින් එකට. බෙල්ල කපලා ප්‍රංශ ක්‍රමයක් තිබුණා මිනිස්සු මරණ. ඒකට ගිලටින් කියලා කිව්වේ. ඩාන්ටේව ගිලටින් එකේ දාලා මැරුවා එයාගේ සහචරයව රොබ්ස්පියර්. එතකොට ඒ ඩාන්ටේ ගිලටින් එකට බෙල්ල දාලා ඉන්න ගමන් කිව්වා ඔයත් තව ටික දවසකින් මෙතන තමයි ඉන්නේ. ඒක එහෙම්මම සිද්ධ වුණා. මොකද රොබ්ස්පියර්ගේ ගෝලයේ හිතුවා ගුරාව මරන්න කාලේ හරි කියලා. එහෙම තමයි උචිතයාගේ උන්නතිය යන්නේ. That's how the survival of the fittest will run. So let's get to the family and understand how relationships have gone. දැන් අපි පවුල දිහා බලමු. Then මම කිව්වා පවුල තමයි උතුම්ම සම්පත. I said God's best creation is the family. God's best design is the family. දැන් පවුලක් තිබුණේ නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? අර හොස්ටල් එකේ වගේ, චමරයකේ වගේ. කුක් කෙනෙක් ඉන්නවා, එක එක්කෙනා කෑම අරන් එනවා, හදලා දෙනවා, එක එක්කෙනා ඇවිල්ලා ඉස්සෙල්ලාම ආපු අය වැඩියෙන් කනවා, අන්තිමට එකිනෙකාට මොකුත් හම්බ වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි God ලෝකේ හැදුවේ. How does the hostel happen? There's a cook and there's some amount of stuff cooked, and the first second, first fellows will eat the best, and then others will not have anything to eat. That's how hostels run. God did not design the world like a hostel. God designed the world like a family. දෙවිපියාණන් වහන්සේ ලෝකේ සැලසුම් කරේ පවුලක් ලෙස, hostel එකක් ලෙස, ආයතනයක් ලෙස නෙමෙයි. So let's look at the relationships. Firstly, lifelong fidelity was invaded. A thief stole it. ඉතින් God design කරා විවාහය ජීවිතය පවතින තුරා, දිවි ඇති තුරා එක් පුරුෂයෙක් එක් භාර්යාවකට විශ්වාසවන්තව සිටීම. So the thief stole lifelong fidelity. Introduced premarital sex, extramarital sex, pornography, abortion, LGBTQ, divorce and remarriage. එතකොට හොරා කොහොමද හොරකම් කරේ? පවුලේ ආශිර්වාදය, පවුලේ sanctity එක, cohesion, සංතතිය, සංසක්තිය සහ continuity, පැවැත්ම, සන්තතිය. මේවා කොහොමද හොරා ඉන්වේඩ් කරේ? පුරුෂයා සහ භාර්යාව ජීවිතාන්තය දක්වා එකට විශ්වාසවන්ත වීම කඩාකප්පල් කරා. Premarital sex, විවාහයට පෙර ලිංගික ජීවිතය, විවාහයට පරිබාහිර ලිංගික ජීවිතය, ඊළඟට අනාචාරික ලිංගික ජීවිතය, LGBT, ගේ ලිංගික, සමලිංගික, pornography යනාදී වශයෙන් අර පුරුෂයා සහ භාර්යාව this is the cementing bond of all human society, and family is the training ground of the citizen. ඉතින් පුරවැසියෙකුගේ පුහුණුවත් රක්ෂණයක් තියෙන්නේ පවුල තුල. පවුල කඩාකප්පල් වෙන කල බිහි වෙන්නේ හොඳ නැති පුරවැසියෙක්. ඉතින් පවුල when the family is ruptured, you get a citizen who is not fit and not properly trained. That was one great invasion that the thief invaded with. So when sensible people begin to agree to this, then insensible people take over the world. ඉතින් සාමාන්‍යයෙන් විද්වත් අය කියන අය මේවා ගැන ක්‍රියා කරන්න ඕන අය ක්‍රියා කරන්නේ නැතිකොට නුසුදුස්සෝ ඒවා තුලින් බලයට පත් වෙති. So the husband and wife fidelity, the closest link ever that man can have, was broken.
එතකොට පුරුෂයෙක් සහ භාර්යාව අතර ඊටාම කිට්ටුම සම්බන්ධකම හොරකම් කරා. 2 දෙමව්පියෝ හා දරුවන් අතර සම්බන්ධකම. 2 relationship between parents and children was robbed. Digital screen was the thing that broke the camel's back, but many things had happened before that. The digital තිරයෙන් තමයි අන්තිම තුරුම්පුව හොරාගේ අවසාන වශයෙන් දෙමව්පියන්ව ළමයින්ගෙන් වෙන් කරේ digital තිරය. හැබැයි දරුවන්ට දෙමව්පියන්ව ඕන කාලේ දෙමව්පියන්ට දරුවෝ එක්ක ඉන්න කාලේ නැති වුණා. Though the digital screen separated kids from the parents, it's the parents who chose to have other priorities besides children. So children were delayed, marriage was delayed. ඉතින් විවාහය ප්‍රමාද කරා, ළමයි හම්බ වෙන එක ප්‍රමාද කරා, ළමයින්ට තියෙන වගකීම ප්‍රමාද කරා, දෙමව්පියන්ට වෙන කරන්න ගොඩක් දේවල් තිබුණා ළමයි බලා ගන්න එක ඇර. So parents increasingly had career consciousness, then work became heaven, then after work they had to go to the gym or to the club or the Rotarians or to the Lions and all kinds of things, and coming home was the last priority. ඉතින් දෙමව්පියෝ එන්න වැඩ ක්ෂේත්‍රයේ ඒගොල්ලන්ගේ රැකියාව සඳහා දීුවා, ඒගොල්ලන්ගේ කැරියර් එක සඳහා දීුවා. වැඩ ඉවර වෙලත් ගෙදර එන්නේ නැහැ, ජිම් එකට යන්න ඕන, ක්ලබ් එකට යන්න ඕන, රොටේරියන්ස්ලාට යන්න ඕන, ජේසීස් එකට යන්න ඕන. දෙමව්පියෝ දරුවන්ව පාවලා දුන්නා. දරුවෝ දෙමව්පියන්ව පාවලා දෙන්න ඉස්සෙල්ලා that's the tragic and the truth. That's the tragedy and the truth. Before kids gave up parents, parents gave up kids. Parents had no time to nurture the kid, so we had the phenomenon of the keyhole child. ඉතින් keyhole child කියන්නේ ළමයා ගෙදර එන්නේ යතුරු අරගෙන අම්මා තාත්තා කොයි වෙලාව හරි එනකන් ළමයා යතුරු දාලා දොර අරගෙන ඉන්නවා ගෙදර තනියම. ඒ තනිකමට ළමයා හදාගත්ත. Market is always savvy and ready to supply for the theory of survival of the fittest. So they supplied the digital screen in ever increasing measure. ඉතින් market එකේ forces හැමතිස්සෙම ක්‍රියා කරන්නේ උචිතෝන්නතිය සඳහා, struggle for existence සඳහා. ඉතා මේ ළමයි තනි වේගෙන එනකොට market එක හැදුවා digital screen එක. I hope you are following my trend of conceptualization. මම මේ කියන දේවල් එතකොට වහගෙන ඇති කියලා මට හිතෙනවා. 1 පුරුෂයාගෙන් භාර්යාව වෙන් වුණා, 2 දෙමව්පියන්ගෙන් දරුවා වෙන් වුණා. මම ඊට ඉස්සෙල්ලා කියන්න තිබුණා දෙමව්පියෝ දරුවන්ගෙන් වෙන් වුණා. So 1, husband separated from wife and wife separated from husband. 2, parents separated from kids, career consciousness and other pursuits. 3, kids began to separate from parents. 1 පුරුෂයාගෙන් භාර්යාව වෙන් වුණා, භාර්යාවගෙන් පුරුෂයා වෙන් වුණා. 2 දෙමව්පියෝ දරුවන්ගෙන් වෙන් වුණා, ඒගොල්ලන්ගේ ආශා කරගෙන ගිය දෙමව්පියෝ. 3 දරුවෝ ඊළඟට දෙමව්පියන්ගෙන් වෙන් වෙන්න පටන් ගත්තා, ප්‍රධාන වශයෙන් digital මාධ්‍ය තුලින්. So for kids now, peers are more important, cartoons are more important than parents. Fourthly, siblings began to separate. Follow me closely. ඊළඟට එකම පවුලේ දරුවෝ එකිනෙකාට නැති ලෙස ජීවත් වෙන්න පටන් ගත්තා. So the kids now live for the smartphone. Their greatest friend and the nearest buddy is their smartphone and the digital gadget. Chromebook or iPad or tab. They are more with the digital gadget, the inanimate, than with their siblings. ඊළඟට එකම පවුලෙත් අයියා අක්කා හරි නංගි මල්ලි හරි වැඩි එකට ඉන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ වැඩි හරියක් ඒගොල්ලෝ ඉන්නේ screen characters එක්ක. So screen characters, depending on the age, are far more addictive, adapted for kids' life than anybody in the family. එතකොට පවුල කියන එක නැත්තටම නැති වුණා. පවුල කියන එක නැත්තටම නැති වුණා. මොකද මේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ digital චරිත සමග and with sci-fi stories. Increasingly, even sci-fi books can be as addictive as the digital screen, because this is my speciality. I'm telling you with observed and academic fact. I'm Dr. Lalit Mendis. I live in Colombo, Sri Lanka, and my
last substantive post was as head of Department of Pharmacology in a state medical faculty. So most of my academic stuff would be about pharmacology, even in the COVID issue. And of course, my last research was on the digital screen. Mama Dr. Lalit Mendis, Mama in Colombo, Sri Lanka. මගේ අන්තිම තනතුර තමයි මේ රජයේ වෛද්‍ය පීඨයක head of pharmacology හැටියට digital screen එකට අදාළ දේවල් මගේ අන්තිම ගවේෂණය. ඒකයි මේ ටික කිව්වේ. එතකොට අපි දැන් අන්තිමට මොකද්ද කිව්වේ? එකම පවුලේ සහෝදරයා සහෝදරයාට නැති පවුල් තමයි දැන් හැදීගෙන යන්නේ. So in the same family, sibling is lost to sibling. I hope you will weep while you are listening to me. I am near tears realizing this tragedy. ඉතින් මම හිතනවා ඔබ අඬයි මේක අහන් ඉන්නකොට මොකද මම දැන් මේ අමාරුවෙන් තමයි මගේ කඳුළු නවත්තගෙන ඉන්නේ. අපි ගෙදර හැදුණු හැටි දැන් කාලේ ළමයි ගෙවල් වල නෙමෙයි ඒගොල්ලෝ හැදෙන්නේ digital තුරේ. These days kids are not growing in a home. They are growing in selfish isolation. Even before COVID came, they were doing self-distancing. That's right. COVID එන්නේ ඉස්සෙල්ලත් ඒගොල්ලෝ මේ මීටර් 3 දුර තියාගෙන තමයි හිටියේ. ඒගොල්ලෝ ළඟින්ම හිටියේ digital screen එකට. This is the tragedy. මේකයි දුක. So that's about sibling separation. ඊළඟට අපිට එනවා I'm looking at relationships. Then comes friends. Now our friends are all virtual. The social media friends, the virtual friends, unreality friends. ඊළඟට මිත්‍රකම් අපි ඒ කාලේ තිබුණානේ යාව ජීව මිත්‍රකම්. You remember we had school friends who are still our friends. We learned lifelong friendships. Now we have given up lifelong friendships. Now we have arrangements of convenience and unrealistic virtual friends according to the likes we get on Facebook or followers of the Twitter or whatever. Then මිත්‍රකම් නැති වෙලා ගිහිල්ලා දීර්ඝකාලීන මිත්‍රකම් නැහැ. දැන් තිබෙන්නේ අවශ්‍යතාවය සඳහා පහසුව සඳහා ප්‍රොජෙක්ට් ටීම් එක වැඩපොලේ අවශ්‍යතාවය සඳහා ඊළඟට එක එක දේවල් වල අවශ්‍යතාවය සඳහා දැන් ඉන්නේ මේ ගැනුම් කරුවෝ. දැන් ඉන්නේ ගැනුම් කරුවෝ. Hold on, finish. I've had to. Make a meunani. Hold on a minute, I'll come back. Sorry, I broke up. So now what has happened is we have no life-lasting friends. We have only arrangements of convenience, those who are profitable for our meeting up together. Then apita inne me ප්‍රතිලාභය සඳහා අපි කාරණාවලට එක්ව වෙනවා. So I have discussed how relationships have changed over time. ඉතින් මම මේ සාකච්ඡාවේදී ඔබට ඉදිරිපත් කරේ සම්බන්ධතා කොහොමද හොරකම් කරේ. දැන් ඊළඟට අපි යනවා සමාජයේ බලපවත්වන්නා වූ සම්බන්ධතා කරහා. නෑ අපි යමු සමාජ ක්ෂේත්‍රයේ ක්‍රියා කරන්නා වූ ව්‍යුහයන් කරා. Let's go to the structures that go across society. Structures that go across society. මොනවාද ජන සමාජයක් හැඩ ගස්වන හැදිලා තිබෙන ව්‍යුහයන් මොනවාද? What are the structures that constitute society? Here it is, the government. Now we know the principle of governance. Democracy was supposed to be by the people, for the people, of the people. අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කිව්වේ සෙනග විසින් සෙනග සඳහා සෙනග තුලින්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම. Now increasingly rulership is for the ruled, the meritocracy,
by the meritocrats for the meritocrats. දැන් එන්නම ප්‍රජාතන්ත්‍ර මේ රාජ්‍යතාන්ත්‍රය කරගෙන යන්නේ පාලකයෝ උදෙසා පාලකයන් විසින්. ජනතාව උදෙසා නෙමෙයි. මෙරිටොක්‍රැට්ස් කියන්නේ ඒගොල්ලන්ට තිබෙන නිපුණතාවය අනුව ගෝලීයවාදීන් ටික දෙනෙක් අර මහා ජනතාවගේ ඔක්කොම සම්පත් ඒගොල්ලන්ගේ අතට අරගෙන පාලනය කරන ක්‍රමයට තමයි යන්නේ. එන්නම ජනතාව පාලන තන්ත්‍රයෙන් ඈත් වූ චිත්‍රපටියක් බලනවා වගේ බලන් ඉන්නවා. චිත්‍රපටිය ගමන් කරන කල ඒක වෙනස් කරන්න ජනතාවට බැරිය. අපි දන්නවා, so we know when we are watching a film, it's an action film that is being scripted, filmed and directed and produced and run, and we are watchers, we can't change it. අපිට ඒක වෙනස් කරන්න බෑ. එහෙම තමයි දැන් මේ COVID-19 නිසා මේ ජවනිකාව අපිට පෙනෙලා තියෙනවා පැන්ඩෙමික් එකත් එක්කම මේක නියමම ජවනිකාවක් වෙලා. So because of the COVID issue we can see that this has become really an issue. So in the part 1 I did family relationships, how it stumbled. අපි මේ පළවෙනි කොටසේ අපි කරා කොහොමද පවුලේ සම්බන්ධතා කැඩිලා බිඳලා ගියේ හොරෙක් හොරකම් කරේ. Now we are doing how in governmental structures, in the governance of a nation, how institutions have changed. දැන් අපි මේ බලාගෙන යන්නේ දේශයක් කරගෙන යනකොට ඒකට අදාළ ව්‍යුහයන් කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා. So now the meritocrats decide what is best for the people. People have no say in the matter. So the meritocrats had decided that a pandemic should be there, virus was planned. Now a vaccine is planned that will ruin health further. ඉතින් දැන් මේ meritocrats කියන වචනෙට සිංහල පරිවර්තනයක් තමයි ඒ කියන්නේ ඊටාම විද්වත් crats විද්වත් අධිකාරීත්වයක්. විද්වත්කාරීත්වයක් යනවා ඒකට මහජනතාව ජහ්මනය කියලා දක්වගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. පාලනය කරගෙන යන ගමන් දැන් we are very thankful Sri Lanka is not yet like that. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ලංකාවේ රජය මෙහෙම වෙලා නැහැ. ලොකු උත්සාහයක් ගන්නවා ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න. නමුත් බොහෝ රටවල් තිබෙනවා මේ ගෝලීය ක්‍රමයට යනකොට මහජනතාවට කිසිම අයිතියක් නැති වෙනවා රටේ කටයුතු වලට සම්බන්ධ වෙන්න. සැලසුම් කරපු ඒගොල්ලෝ ඇඳපු සැලැස්මකට තමයි ගේ හැදෙන්නේ. ගේ අයිති ජනතාවට නෙමෙයි දැන් කාලේ. මොකද්ද ගේ කියන්නේ? රට. So country is a house and the house must be built according to the blueprint people give. That's not how the global system works. Whatever is dished out by the meritocrats, we have to consume. Viruses, vaccines, unnecessary pharmaceuticals, very costly stuff, fashion, market, sport, entertainment, all designed for consumption, and we have to consume, and others who drive the consumption, they become extremely rich. ඉතින් අර පරිභෝජකයාට බෙදලා දෙන දේ පරිභෝජකයා කන්න ඕන. පරිභෝජකයාට අවශ්‍යතාවය මාකට් එක ස්ක්‍රීන් එකේ මවන්න ඕන. ඩිමාන්ඩ් එක ඩ්‍රයිව් කරලා සප්ලයි කරන්න ඕන. එතකොට නහයට ලණුවක් දැම්මාක් මෙන්න පරිභෝජකයා දක්කාගෙන යන්න පුළුවන් ජන සමාජයක් දැන් නිපැවී තිබෙනවා. දැන් මම අර ගවර්න්මන්ට් වලින් ගියා බිස් වලට. එතකොට බිස් ලෝකේ ඒ කියන්නේ producing manufacturing world and the marketing is driving demand, driving life, driving consumption. So the masses are driven by what the market has created to drive the masses towards. යම් දෙයක් සඳහා මාකට් එක සැලසුම් කරාද ප්‍රොඩක්ෂන් එක ප්‍රොඩියුස් කරනවා මැනුෆැක්චර් කරනවා එතකොට දෙන දේවල් මිනිස්සු කනවා. එතකොට so consumption of fashion,
if you are very rich, the motor car system, and then the confectionaries, then the toys, then the cosmetics, all these, then the pharmaceutical, then the wellness, illness, health industry, all a consumerist smorgasbord, carnival, extravaganza, and we buy a ticket with our own money and we get into it. So that's how the governance part and the business part, driven by the John Maynard Keynes model of drive the demand and keep the supply, and you will have a ruling pharaoh class and a consuming slave class. Too harsh, huh? ඉතින් ඒ පාරාවල තීරණය කරනවා මොනවද හදන්නේ. ඒ කාලේ නම් හැදුවේ පිරමිඩ්. එතකොට වහල්ලු ඒ වලට ගල් ඇද්දා, දර ඇද්දා, බර ඇද්දා. දැන් කාලේ ඉතින් පිරමිඩ්ස් ලෙස හදන්නේ pop fans, sports fans, icons ලා හදනවනේ. එතකොට ඒ කාලේ හැදුවේ පිරමිඩ්, දැන් කාලේ හදන්නේ ස්පෝර්ට්ස් ස්ටාර්ස්, එන්ටර්ටේන්මන්ට් ස්ටාර්ස්. ඉතින් මහ ජනතාව තරුණ පරම්පරාව ඒගොල්ලෝ දුවන ඒවා පිටිපස්සේ දුවනවා හති දදා. ඊළඟට වයෝවෘද්ධ පරම්පරාව ඒගොල්ලන්ට හදපු අයිකන්ස් පිටිපස්සේ දුවනවා හති දදා. So that's the rat race, and it looks a very lucrative, alluring rat race. ඉතින් මේක නවත්තන්නේ නැති merry-go-round එකක් වගේ තමයි යන්නේ. සාමාන්‍ය ජනතාවට go around ඒකෙන් ගොඩක් හම්බ කරන අයට තමයි merry part එක. So they are merry, we are going round and round in the same place, consuming increasingly very little and paying much more. ඉතින් එන්න අපි ටිකයි අපිට කන්න ලැබෙන්නේ, අපි ගොඩක් ගෙවනවා. Now this is not a political talk, this is a philosophical one. What a good father designed for all good for the good of mankind, different schemers have got into positions of power. That is because we denied the father. When we deny the father, we end up with pharaohs. ඉතින් යහපත් පියෙක්, මම හිතන හැටියට දෙව්පියා යහපත සඳහා, සමගයේ යහපත සඳහා සැමට පවුලක් ලෙස බෙදාගෙන කරන්න බෙදලා දුන්නු දේවල් අපි පියෙක් නැහැ කිව්ව නිසා පාරාවල තමයි අපිට ලැබිලා තියෙන්නේ. Denying the father, we end up with pharaohs. Denying the shepherd, we end up with thieves. අපි එඬේරා යහපත් එඬේරා නැහැ කිව්වම, අපේ ජීවිතේ අපි බලාගන්නම් කිව්වම, සයන්ස් මගේ God කිව්වම, අපි දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපිට චෞර කල්ලියක් එක එක විදිහට අපේ මුදල් ටික තියෙන මුදල් ටිකත් ඒගොල්ලෝ ගන්නවා. So we are being driven by fashion, motor cars, change it, depending on your wealth capacity. You think motor cars, fashion, motor cars, සල්ලි තියෙන ප්‍රමාණයට, ඊළඟට cosmetics, ඊළඟට confectionaries, cosmetics කියන්නේ රූපලාවන්‍ය, confectionaries කියන්නේ රසකැබලි, ඊළඟට toys, මේ සෙල්ලම් බඩු, digital බඩු, ඊළඟට wellness, illness industry, ඊළඟට මේ ගොඩාක් අලුතෙන් සෞඛ්‍ය ගැන අදහස් එවනවා, සෞඛ්‍ය නරක කරනවා වැක්සින් ගහලා, ගොඩාක් හොඳ නැති රසකැබලි දාලා, ඊට පස්සේ සෞඛ්‍ය නරක වූ සෞඛ්‍යනුත් සල්ලි හම්බ කරගන්නවා. මේක පුදුම සිස්ටම් එකක්. අපි මේකට එකඟ වෙලා අපි කියනවා this is survival of the fittest. We have disposed God of and we have made a world in our image. ඉතින් මනුෂ්‍යයා දෙවියන් වහන්සේ කියන සංකල්පය අහක් කරලා මනුෂ්‍යයාගේ ආසාව අනුව තම ස්වරූපයෙන් ඔන්න හදාගත්ත ලෝකයක්. මොකද ඔබ හිතන්නේ ලෝකෙ ගැන? Forgive me if I am sounding cynical, I am not cynical. This is a tragedy. මේක ඊටාම දුක් සහිත දෙයක්. මම මේ සාවඥ ලෙස කියනවා නෙවෙයි, ඇත්ත ඇති සැටි ඔබට කියලා දුන්නේ. ගෝඩ්ව අහක් කරාම, මනුෂ්‍යයා ගෝඩ් වුණාම මෙතනට තමයි අපි ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් ඒ government and BIS, now the BIS is going that few global oligarchs with 400 global brands. They have selected China as their industrial zone. Chinese cities are hugely polluted and Chinese hinterland and villages are very, very poor, just like in 1949.
ඉතින් මේ global oligarchsලා ඒ කියන්නේ මේ බලය ඇති අය global brands 1400ක් global brands 400ක් produce කරනවා. ඒ සඳහා ඒගොල්ලෝ තෝරගෙන තියෙන චීනයේ මහනගර ඒවා හරිම polluted පරිසරයේ දූෂණය වෙච්ච හුස්ම ගන්න බැරි ඇත්තෙන්ම මහනගර වූහාන් තමයි චීනයේ තිබුණු ලස්සනම අලුත්ම ටෙක්නොක්‍රැටික් නගරය. ඉතින් චීනයේ ගම්මාන තාමත් 1949 වගේ බොහොම දුප්පතින් ඉන්නේ. චීන ජනතාව බොහෝ දුක් විඳිනවා. ඉතින් වෙන වෙන රටවල් වල ගෝලීය බ්‍රෑන්ඩ්ස් චීනේ තමයි ඒගොල්ලන්ගේ ප්‍රොඩියුස් මේ අඩු මිලට කරලා ගොඩක් ලාභ ගන්න පුළුවන්. එහෙමයි චීනේ අර වැඩවසම් ක්‍රමයට අහු වෙලා තිබෙනවා. චීනේ කොමියුනිස්ට් පක්ෂය රජ කරනවා ජනතාව දුක් විඳිනවා. So in China the Communist Party rules and people have become a vast population of enslaved workforce. No human rights, no health rights. They have to work 24/7 to keep producing going. They are just robots of production lines. ඒගොල්ලෝ production lines වල යන්ත්‍රානුසාරයෙන් වැඩ කරන අය වගේ වෙලා. So China is a tragedy being played out by global consumerist directors. ගෝලීය පරිභෝජන අධ්‍යක්ෂකවරු විසින් නිෂ්පාදකයෝ විසින් මුළු චීන ජනතාවම වහල් උද්‍යානයක් කර්මාන්ත ශාලාවක් කාර්මික ඉන්ඩස්ට්‍රියල් zones කරලා එහෙමයි ඒක යන්නේ. දැන් තව මිනිත්තු 5කින් විතර මම නවත්තන්න අදහස. Now I am looking at the important mountains of the world. දැන් මේ බලන්නේ මම බලන්නේ ලෝකේ ව්‍යුහයන් වී තිබෙනා වූ කඳු වාගේ දේවල්. Next we come to professions. Now professions were supposed to be the benefactors, doctors, lawyers, engineers, teachers of course, nursing profession, great professions, great role models of a time. ඉතින් ඒ වෘත්තියන් තමයි ජන සමාජයේ සේවකයන් හැටියට හිටියේ. Professions were servers. There were great role models. ඉතින් වෘත්තියන් වෛද්‍ය වෘත්තිය, නීති වෘත්තිය, ජජස්ලා, විධායකයෝ, nursing වෘත්තිය, teaching වෘත්තිය. ඉතින් අපි දන්නවා විශිෂ්ට role models තිබුණා. ඒගොල්ලෝ වීරවරය වගේ හිටිය කාලයක් හිටියා. අපිට මතක අපිට උගන්වපු ගුරුවරු අපිට කොපමණ කැපවීමෙන් ඉගැන්වුවාද සල්ලිවත් හරියට පඩියක්වත් ලබන්නේ නැතිව. Now the professions were the benefactors. Professions were supposed to live for the beneficiaries. ඉතින් ඒ වෘත්තියන් තමයි සුභසිද්ධ දායකයෝ. ඒගොල්ලෝ සුභසිද්ධ ලාභීන් උදෙසා තමයි තම වෘත්තිය කළ යුතුව තිබුණේ. දැන් ඒක වෙනස් වෙලා වෛද්‍ය වෘත්තියෙන් පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒකට ගොඩක් ගවේෂණක් තිබෙනවා. ලැන්සට් එකේ එහෙම දාපු එඩිටෝරියල්ස් වලින් අපිට පේනුණා මේ කොවිඩ් අර්ගලේදී හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් එපා කරවලා ඒක වැරදි කියලා කොපමණ ඊට වඩා ගණන් බෙහෙත් ලෝකෙට ගෙනවද මනුෂ්‍යයන්ට දෙන්න හදනවද වැක්සින් එකක් ගේන්න ගන්න උත්සාහය. So we realize in the COVID struggle how the simple, cheap, effective cost-effective, safe drug, hydroxychloroquine, was criminalized. If you want any of these former clips, this is my 99th clip. Please send a WhatsApp to +94 77 49 59 214. ඔබට අවශ්‍ය නම් මේ ඉතිසලා කරපු දේවල් මේක මගේ 99 වෙනි විද්වත් දේශනය. මේ ඉතිසලා ගිය දේවල් COVID science, digital science, science and reason ඔය මොකක් හරි ගැන අවශ්‍ය නම් කරුණාකරලා WhatsApp පණිවිඩයක් එවන්න. අවශ්‍ය මාතෘකාවත් සඳහන් කරලා 077 49 59 214. So I last mentioned how the professions have gone wrong. Then I have to tackle media and entertainment, which have become very powerful sources of enslavement. Ithi media, disinforming people, getting people ready for the global reset. ඉතින් මීඩියා වලින් මහත් කර්තව්‍යයක් කරනවා මිනිස්සුන්ගේ දුක අමතක කරන්න. Media is the opium of the masses, entertainment is the opium of the masses. දැන් කාල් මාක්ස් කිව්වා ආගම මනුෂ්‍යගේ අභිඤ්ඤ කියලා. Karl Marx said religion is the opium of the masses. දැන් කාලේ මීඩියා තමයි මීඩියා සහ මේ entertainment ලෝකය තමයි මනුෂ්‍යයාගේ මරිජුවානා වී තිබෙන්නේ.
ඒ මොකද මරිජුවානා ගැහුවාම දුක අමතක වෙනවා. තුවාලේ තියෙනවා. ලෙඩේ වැඩි වෙනවා. දුක අමතක වෙනවා. Because when you take opium, you are lulled into analgesia. Pain is there, problem is there, but you don't feel it. That's what media and entertainment are doing. Sports can do the same thing. ඉතින් ක්‍රීඩා ලෝකෙත් මේ විදිහට යන්න පුළුවන්. ඒක මහා පරිමාණ ආයෝජනයක් කළා තිබෙනවා. ෆෑන්ස්ලා තමන්ගේ තුට්ටු දෙක ඒකට ගෙවනවා. So when you become fans of something, you become the slave class that is maintaining the icons. ඉතින් ඔබ ෆෑන්ස්ලා වුණාම ලෝලීන් රසිකයන් වුණාම ඔබ අර මහා පාරාවගේ පිරමිඩ් තියෙනවනේ. පාරාවගේ රූප තිබෙනවනේ. ස්පෝර්ට්ස් රූප, ෆුට්බෝල් රූප, ඊළඟට රංගන ලෝකයේ රූප, ඒවල ඒ රසිකයන් ලෝලීන් කියන්නේ ඒවා මේන්ටේන් කරන වහලුන් වෙලා තියෙනවා. ඔය පරණ චිත්‍රපටි දැක්කනම් පෙනේ පිරමිඩ් හදනකොට ගල් උස්සගෙන යනවා, කඹ වලින් අදිනවා, ටාස්ක් මාස්ටර්ස්ලා ගහනවා. දැන් ඒ ඔක්කොම යන්නේ මීඩියා එකෙන් සහ එන්ටර්ටේන්මන්ට් එකෙන්. අපි hina වෙවි මරණ තත්යකට තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තේරුණා නේද? Addictions have multiplied through entertainment and through the media. So once upon a time, slaves were driven with taskmasters and the whip, and huge stones were taken to build the pyramids. And now slaves are driven like with cocaine through the entertainment and the media and the digital screen. It's also a whip, only thing it's a digital pixel whip. ඉතින් ඒ කසපහර දැන් ගහන්නේ මිනිස්සුන්ට ජක් කසපහර ගහන්නේ ඉස්සර කාලේ වගේ කසයන් වලින් නෙමෙයි ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් තමයි ගගහ ආදානය සඳහා ඇබ්බැහි වීම සඳහා අපිව දක්කගෙන යනවා. දැන් මේක එච්චර ලස්සන පිළිතුරක් නෙමෙයි වර්තමාන ජීවිතය ගැන නේද? අපි හිතන් හිටියේ දැන් මේ ලෝකේ බැබලෙනම කාලේ, ලෝකේ විශිෂ්ටම කාලේ, ශිෂ්ටාචාරයේ සભ્યත්වයේ සංස්කෘතිය උසස්ම කාලේනේ. ඇත්තම අපි ආපහු ගිහිල්ලා නේද වහල් යුගයට. So we are the picture painted is that this is the most glorious, glamorous time of human history. But actually we have receded, regressed into slavery and fiefdom. 400 global brands drive us. Gavi Vaccines, Microsoft, Coca-Cola and different things. Whatever you are addicted to becomes your master. ඉතින් අපි යම් දෙයකට ඇබ්බැහි වුණාද ඒක අපේ ස්වාමියා වෙලා තිබෙන්නේ. So this is part 1 and 2. But we have 3 more parts. That's for another day. මේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කොහොමද ජන සමාජයේ අපේ ජීවිතය පාරාවෝ සහ ටාස්ක් මාස්ටර්ස්ලා සහ චෞර පද්ධතියක් අපේ අයිතිවාසිකම් අපේ ආශා අපේ නිදහස අපේ සම්බන්ධතා ඔක්කොම හොරකම් කරගෙනනේ. So today we looked at this part 1 and 2, 3, 4, 5 has to follow. We looked at how Pharaoh and a thieving system driven by taskmasters and whips, but very soft whips. Whips of addiction have taken us over. Not a pleasant talk. I hope this would be an incentive for us to consider the Good Shepherd. ඉතින් අපි අපේ ජීවිතයට යහපත් ඉන්දියරෙක් අවශ්‍යයි කියලා අපි සැලකමු. මේ ඔක්කොම ඇන පහර, කස පහර ඔය ඔක්කොම ආවනේ ක්‍රොස් එකට. ඒකේ මැරුණේ කෙනා මත. ඉතින් අර කුරුසිය කියන්නේ අර මිනිස්සු ගහන ඇන පාරවල්, කස පහරවල්, කෙල පහරවල්, අසාධාරණය, තර්ජනය ඔක්කොම ඒ good shepherd බාරගත්ත අපි උදෙසා අපි තවත් ඒ වයින් තැලෙන්නේ නැති වෙන්න. So the good shepherd, when he was giving his life on the cross, he took over all the human oppressions on him. Yesterday we read he was without form, he was not appreciated. He took all the insults, the nails, the whipping, the kangaroo court. He suffered all what mankind suffers, that we will not have to if he is in our life. ඉතින් අපි ආව පිළිගත්තොත් මේ එයා අපි උදෙසා මේ කොහොම බාරගත්තා. ඒක තමයි සුබ පුවත. Thank you for listening.